समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बුද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස एक धम्मो भिक्खवे भावितो बहुलीकतो एकान्त निब्बिदाय विरागाय निरोधाय उपशमाय अभिज्ञाय संबोधाय निब्बानाय संवत्तति कथमो एक धम्मो बुद्धानुसंसति अयं को भिक्खवे एक धम्मो भावितो बहुलीकतो एकान्त निब्बिदाय विरागाय निरोधाय उपशमाय अभिज्ञाय संबोधाय निब्बानाय संवत्तति श्रद्धावंत පින්නතුනි සියලු දෙනාම ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හරින මේ පැයට નિયમિત දායකත්ව ධර්ම දේශනාවයි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මේ දේශනාව මුළු ලොව පුරාම ඉන්න සදැහැතියන් වෙනුවෙන් ධර්ම දානයක් ලෙස විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ වෛද්‍ය ප්‍රසන්න මහත්මාණන් පාඨශාලාචාර්යනී නිල්මිනී ෆොන්සේකා මාලිනී සමරනායක තරංගනී දර්ශන ශාන්ති නෙළුම් කා යන මහත්මියන් සහ
ඒ පින්වන්ත පිරිසගේ ඥාතීන් ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස විසින්. පින්තුනේ ධර්ම ශ්‍රවණය කරන්නට මේ මොහොතක් උදා වෙන්න සංසාරේ මහා කුසල බලයක් තියෙන්නට ඕන. අපි කවුරුත් දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන එක ඊටාම දුර්ලභ කාරණයක් කියලා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණොත් තමයි සත්වයාට සසර දුකෙන් අත මිදෙන්නට පුළුවන් වන්නා වූ ධර්මයක් ලෝකෙට දායාද වෙන්නේ. එහෙනම් ඒකත් දුර්ලභයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යමෙක් මනාව තථාගත බුදුරජාණන් වහන්සේ විසින් වදාලා වූ ධර්මයම දේශනා කරනවා නම් අන්න ඒ ධර්මයේ දේශනා කරන අයත් මේ ලෝකේ හරි අඩුයි කියලා. හරිම අඩුයි. ඒ විතරකුත් නෙමෙයි. මහණෙනි ධර්මයේ දේශනා කළත් මේ ලෝකේ ඒ ධර්මය අහන්න ලැබෙන්නේ ඊටාම සුළුතරයකටයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උනත් අහන්න නොලැබෙන පිරිස මහණෙනි වැඩි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ ධර්මයේ ඇහුවා වුණත් මහණෙනි ධර්මය අහන්න ලැබුණා වුණත් ඒ ඇසූ ධර්මය මනාව දරා ගන්න පුළුවන් වෙන්නේ බොහෝම සුළුතරයකටයි කිව්වා. බොහෝ දෙනෙකුට ඒ ඇසූ ධර්මයේ දරා ගන්න ලැබෙන්නේ නැහැ කිව්වා. මහණෙනි ඒ ධර්මය දරා ගත්තත් ඒ ධර්මයේ රස විඳින්නේ ඒ ධර්මයේ රස විඳින්නේ මහණෙනි තාම ටික දෙනයි කිව්වා. හුඟ දෙනෙකුට මේ ධර්මයේ රසය විඳ ගන්න ලැබෙන්නේ නැහැ. මහණෙනි ඒ ධර්මයේ රස වින්දත් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්නේ බොහෝම ටික දෙනයි කිව්වා. බොහෝ දෙනෙකුට ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්න බෑ කිව්වා. මේ ධර්මය හරි කියලා තේරෙනවා. අපි ඉන්න පාර වැරදි කියලා තේරෙනවා. ඒ දෙකම තේරුණා වුණත් ලෝකේ බොහෝ දෙනෙකුට පින්නතුනේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊටාම ටික දෙනාටයි ඒක කරන්න පුළුවන්. පින්වත්නි දැන් මේක කිව්ව ගමන් ඇතමෙක් හිතන්න පුළුවන් ඒකනේ. එහෙනම් මේක හැමෝටම කරන්න බෑ කියලා වීරිය පිරිහෙන තැනකට හිත හදා ගන්නවා. අන්නේ ශ්‍රාවකයෝ ශාසනයෙන් හැලෙනවා. ශාසනයෙන් අතහැරෙනවා. ශාසනයෙන් චුත වෙලා යනවා. පහ වෙලා යනවා. ඒකනේ මේක හුඟකට පිළිවෙත් පුරන්න බෑ කියලා ඒ ප්‍රතිපත්ති අත්තරින එක නෙවෙයි. ඊටාම සුළුතරයයි නම් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්නේ. මතක තියාගන්න බුදුවරු සාදුකාර දුන්නේ ඒ සුළුතරයට. මිසක බහුතරයට නෙමෙයි. බුදුවරු සාදුකාර දුන්නේ බුදුවරු උන්වහන්සේගේම ශ්‍රාවකයෝ කියලා කිව්වේ මගේම පසුපස එන අය කියලා කිව්වේ පින්නතුනේ අන්න ඒ සුළුතරයක් වෙච්ච අයට. ඒ නිසා මමත් ඒ සුළුතරය අතරට එන්න ඕනේ කියලා පින්වත්නි ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්න වීරිය කරන්න ඕන. මොකද්ද මේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා කියන්නේ? පින්නතුනේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා කියලා කියන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ යම් විදිහකටද ජීවිතේ පැවැත්මත් ඒ විදිහටම පවත්වන එක. එතකොට ධර්මයේ සඳහන් පරිද්දයි ජීවිතේ පවතින ක්‍රමයයි කියන දෙකක් නෙමෙයි. යම්සේද ධර්මයේ සඳහන් පරිද්ද ඒ ලෙසමයි ඔහුගේ ජීවිත පැවැත්මත්. යම් ලෙසකද යමෙක් ජීවත් වෙන්නේ ඒ පරිද්දෙන්ම තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. අන්න එකට කියනවා ධම්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා කියලා. එහෙම ඉන්නේ ටික දෙනයි.
ඊළඟට කියනවා මහණෙනි මේ ලෝකේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වුණත් සිතේ සමාධියක් අත්විඳින්නේ බොහෝම ටික දෙනයි කිව්වා. සුළුතරයයි. බොහෝ දෙනෙකුට ඒ සමාධිය අත්විඳින්න ලැබෙන්නේ නැහැ කිව්වා. මේ ආදී වශයෙන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ තව පෙන්නනවා. මහණෙනි මේ ලෝකයේ මේ සංසාර ගමන කෙලවර කරනවා නම් ඒ බොහොම ටික දෙනයි. අන්සාතිශය බහුතරය මේ සංසාරෙම පින්නතුනේ ඉපදෙමින් මැරෙමින් පින්වත්නි සොහොන පුරවමින් පින්නතුනේ කාලය ගෙවලා යනවා. ඒ නිසා ඔබට මේ ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාව මගහැර ගන්න එපා. ඔබ උත්සාහයෙන් හොඳ සිහිනුවණින් මේ ධර්ම මාවත සම්පූර්ණ කරගන්න. සියලු දෙනාටම මේ දේශනාවේ සඳහා උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්නතුනේ ආරම්භ කරනවා. සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි දායක පින්නතුන්ගේ ඉල්ලීමත් මත පින්වත්නි මේ දේශනාව බුද්ධානුස්සතේහි ආනිසංසාදිය දක්වමින් දේශනා කරන්නටයි සූදානම් වෙන්නේ. පින්නතුනේ මේ ලෝකේ සිතලා ඉවරයක් කරන්නට බැරි කාරණා තියෙනවා. අචින්තේය කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පින්වත්නි හිතලා ඉවර කරන්න බැරි ඒ සඳහා වෙහෙසුනොත් සිත උමතු වෙන්නට පුළුවන් කාරණා එකක් තමයි පින්නතුනේ මේ අවකාශයේ පිළිබඳව පින්නතුනේ ඒකේ අගමුල පරතර පිළිබඳව හිතන්න විමසන්න හොයන්න ගියොත් කවදාකවත් ඒක ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ කෙලවරකට යනවා කියලා එහෙම ගිහිල්ලා කෙලවරක් කරන්න එහෙම පුළුවන් කමක් නැහැ. පින්නතුනේ මහ මුගලන් මහරහතන් වහන්සේත් පින්නතුනේ පෙර එහෙම වැඩියනේ. නමුත් ඒක කෙලවර කරන්න බෑ. ඒ නිසා යමෙක් මේ අනන්ත අවකාශයේ පින්නතුනේ කෙලවරක් වෙනකන් මං හොයනවා කියලා හොයනවා නම් විමසනවා නම් ඒ පුද්ගලයාට පින්නතුනේ ඒකේ කෙලවරක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. උම්මා දස්ස විඝාතස්ස භාගීයස්ස කියන විදිහට උමතු භාවයක් ලැබෙනවා කියන එකයිපත් වෙන්නේ. ඒ කියන්නේ උමතුවටපත් වෙනවා කියන එක. උමතු වෙනවා. ඒ වගේ තවත් හිතලා ඉවර කරන්න බැරි කාරණයක් තමයි පින්නතුනේ කර්ම විෂය කියන එක. කර්ම විෂය. මේ කර්මය කුමක් නිසා මේ විදිහට වුණාද? මේ සිදුවීම උනේ කුමන කර්මයක් නිසාද? ආදී වශයෙන් පින්නතුනේ කර්ම විෂය කියන එක කෙනෙකුට හිතලා ඉවරයක් කරන්න බෑ. මේ කර්ම විෂය සහ සුද්ධෙන්ම පිරිසිදුවටම පින්නතුනේ වැටෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධඥාණයට පමණයි. යමෙක්ගේ කර්ම විෂය අචින්තයයි. ඒක හිතලා ඉවර කරන්න බෑ. යමෙක්ගේ කර්මයේ පරතරක් යනකම් හිතලා අවසන් කරනවා කියලා හිතනවා නම් පින්නතුනේ ඔහු උමතු භවකටපත් වෙනවා. ඇරෙන්න පින්නතුනේ ඒකේ නම් කෙලවරක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට පෙන්නනවා තවත් එකක් පින්වත්නි. ඒ තමයි බුද්ධ විෂය කියන එක. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්වය, බුදුරජාණන් වහන්සේගේ රූපකාය සම්පත්තිය, උන්වහන්සේගේ දේශනා විලාසය, උන්වහන්සේගේ කාය ස්වභාවය ආදී මේ කොයි දේ වුණත් පින්වත්නි හිතලා මං ඉවරයක් කරනවා කියලා යමෙක් ඉන්නවා නම් පින්නතුනේ ඔහු උමතු වෙනවා මිසක ඒ අනන්ත ශ්‍රීය නම් ඉවර වෙන්නේ නැහැ පින්නතුනේ. මේ කොච්චරද කිව්වොත් එහෙම කියනවා යම් ලෝක ධාතුවේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේගේ මුළු ජීවිත කාලය පුරාම වෙනත් ධර්මයක් දේශනා නොකර
ඊට පෙර පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණම කියන්න පටන් ගත්තොත් වෙන ධර්මයක් දේශනා කරන්නේ ඒ පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ පෙර පහළ වෙච්ච බුදු කෙනෙක්ගේ ගුණම දේශනා කරනවා. දේශනාවේ කියනවා කල්පයක් ගෙවිලා හරි කමක් නැහැ ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පායි. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේට වත් පින්වතුනේ අනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා ඉවර කරන්න බෑ කිව්වා. එතකොට බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම පින්වතුනේ තවත් බුදු කෙනෙක්ගේ ගුණ කල්පයක් මුළුල්ලේ දේශනා කළත් පින්වතුනේ කල්පෙ ගෙවිලා ගියත් පින්වතුනේ බුදු ගුණේ නම් ඉවර නෑ කියනවා. එතකොට අපි වැනි අය ගැන කවර කතාවක්ද? යමෙක් මේ බුදු ගුණයේ අවසානයක් වෙනකම් මං හිතනවා මෙනෙහි කරනවා කියලා හිතාගෙන කටයුතු කරනවා නම් අන්තිමේදී ඔහු උමතු වෙනවා ඇරෙන්න පින්නතුනේ බුදු ගුණේ නම් අවසානයක් දකින්නේ නැහැ කියනවා. අන්න ඒ හිතලා අවසානයක් කරන්නට බැරි උත්තම බුද්ධ ගුණය ගැන මේ සීමිත වෙලාවේ පින්නතුනේ එහි රසය කුමක්ද කියන එක පමණක්වත් දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒක ඒ තරම් අචින්ත්‍ය වූ ගුණ මහත්වයක්. ඒවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ගුණා අචින්ත්‍යා. මේ බුදුරජාණන් වහන්සේ අචින්ත්‍යයි. උන්වහන්සේගේ බුද්ධ ගුණයත් අචින්ත්‍යයි. ඒ වගේම කියනවා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්ත්‍ය වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යමෙක් පැහැදුනා නම් එහි විපාකයක් අචින්තියෝ හිතලා ඉවර කරන්න බෑ කියනවා. බුදුරජාණන් වහන්සේත් අචින්ත්‍යයි බුද්ධ ගුණයත් අචින්ත්‍යයි. ඒ අචින්ත්‍ය වූ බුදුරජාණන් වහන්සේ ගැන යමෙක් පැහැදුනා නම් එහි විපාකයක් අචින්ත්‍යයි කියනවා. ඒ විපාකයක් අචින්ත්‍යයි. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කොපමණද කියලා ඇහුවොත් එහෙම සමහර කෙනෙක් ගත් ගමන් කියන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ 9යි කියලා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ කිසිම වෙලාවක පින්නතුනේ ගණන් වශයෙන් සීමා කරන්න කාටවත් බෑ. කරන්න හොඳත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්වයේ පින්නතුනේ අනන්තයි. අනන්ත බුදු ගුණ කියලා කියන්නේ. එතකොට ඇයි මේ ඉතිපි සෝ භගවා ආදී වශයෙන් ඇතමෙක් මේක කියනවා ඉතිපීසෝ කියලා. ඒ උච්චාරණයේ ව්‍යවහාරයේ වැරදි පින්වත්නි. ඉතිපි සෝ භගවා එලෙසයි මේක කියවිය යුතුය. එතකොට ඇයි මේ ඉතිපි සෝ භගවා ආදී වශයෙන් බුදුගුණ 9ක් දක්වන්නේ? පින්වත්නි බුදුගුණ අනන්තයි කිවම ඒ අනන්ත වූ බුදුගුණයක් ශ්‍රාවකයෙකුට මෙනෙහි කරනවා කියන එක ලේසි නෑ පින්වත්නි. ඒක මෙනෙහි කරන්න පටන් ගන්නෙ කොතනින්ද? ඒක ඉවර කරන්නේ කොතනින්ද? කෙනෙක් කොතනින් පටන් ගනීද? වෙන කෙනෙක් කොතනින් පටන් ගනීද? වෙන කෙනෙක් මොන ගුණේ මතක් කරයිද? ආදී වශයෙන් ඒකේ එක සාම්‍යයක් නැති වෙනවා. එහි එක පිළිවෙලක් නැති වෙනවා. කර්මස්ථානයක් පිණිසවත් පින්වත්නි වචනෙට නගා ගන්න බැරි වෙනවා. වචනෙට නගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා පින්වත්නි මුළු මහත් අනන්ත බුද්ධ ගුණ සමූහය වෙනුවෙන් පින්නතුනේ මේ ප්‍රධාන බුදු ගුණ 9ක් හැටියට පින්නතුනේ බොහෝ ගුණ මේක ඇතුලේ කැටි වෙන විදිහට ගුණ 9ක් ප්‍රකට කරගෙන පින්නතුනේ හඳුනාගෙන අපි ඒ සජ්ජායනා කරනවා. වාක්‍ය හැටියට වචනෙට නගමින් කර්මස්ථානයක් හැටියට පුරුදු කරනවා. ඒ සඳහායි පින්නතුනේ මේ බුදු ගුණ 9ක් හැටියට පෙන්වලා තියෙන්නේ. එසේ නොවන්නේ නම් බුදු ගුණ පින්වත්නි කිසිම ලෙසකින් සීමා කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ බුදු ගුණ 9ක් හැටියට දක්වන තැනදී පින්වත්නි මොනවද මේ බුදු ගුණ 9? ඉතිපිස්සෝ භගවා අරහං. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණෙන්ද අරහං නම් වනසේක. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ වනසේක.
විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්න වනසේක. සුගතෝ සුගත නම් වනසේක. ලෝකවිදු නම් වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක. සත්තා දේව මනුස්සානං නම් වනසේක. බුද්ධෝ බුද්ධ නම් වනසේක. භගවාති භගවා නම් වනසේක. පළවෙනිම මේ බුදුගුණ වලින් පළමුවෙනි බුද්ධ ගුණය තමයි පින්නතුනේ අරහං කියන බුදුගුණය. ඇයි බුදුරජාණන් වහන්සේ අරහං කියලා කියන්නේ? දැන් මේක අද ඊටාම ප්‍රාථමික ලාමක වචන වලින් ලෝකේ ව්‍යවහාර කරනවා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ වල කියන පළවෙනි බුදු ගුණය අරහං කියන වචනේ. අරහං කියන්නේ ඇයි? අරහං කියන්නේ රහසත් පව් නොකොට රහසින්වත් පව් කරපු නැති නිසා කෙලෙසර යනු දුරු කොට සියලු කෙලෙස් ධර්ම සිඳලපු නිසා සංසාර චක්‍රේ අරසින්දා කියනවා. පින්නතුනේ රහසින්වත් පව් නොකරපු හින්දා සියලු කෙලෙස් ධර්ම සිඳ දමපු හින්දා එනිසාවෙන්ම සත්වයන්ගේ ආමිස වූද ප්‍රතිපත්තිමය වූද සියලු පූජාවන්ට සුදුසු වන නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං ගුණයෙන් යුක්තයි පින්වත්නි. අරහං ගුණයෙන් යුක්තයි. මේ ලෝකේ පින්වත්නි මහරහතුන් වහන්සේලා ලක්ෂ කෝටි වාර ගාණක් වඩා ඉඳුවගෙන පින්නතුනේ දානයක් දුන්නත් ඒ දානෙට වඩා ආනිසංසදායකයි පින්නතුනේ එකම එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානෙ. ඒ තරම් උන්වහන්සේ විශේෂ ගුණ සම්පන්නයි. ඒ නිසා උන්වහන්සේට කියනවා පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං වෙනවා කියලා. නමුත් අද සමාජයේ අරහං කියන වචනේ පින්වත්නි පාවිච්චි කරනවා එපා කරපු මිනිස්සු හඳුන්වන්න. කිසි ගුණයක් නැති විශ්වාසයක් තියන්න බැරි එපාම කරපු මිනිස්සු හඳුන්වන්න ඔය මිනිස්සයා නම් අරහං කියන අර උත්තම බුද්ධ ගුණයේ නාමය පින්වත්නි අර තැන්වල යොදනවා මේ ලෝකේ. එක කොච්චර අවැඩක්ද අනර්ථයක්ද අපරාධයක්ද කියලා පින්වත්නි අපි හොයලා බලන්න ඕන. අපි හිතන්න ඕන ඒක. ඊළඟ බුද්ධ ගුණය තමයි පින්වත්නි සම්මා සම්බුද්ධ කියන ගුණය. උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ පින්වත්නි කුමක් නිසාද? පින්වත්නි උන්වහන්සේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බං ච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. එදා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විසින්ම හඳුන්වලා දුන්නේ එහෙමයි. ඔන්න එහෙනම් සම්මා සම්බුද්ධයි කියන්නේ ඇයි? දුරු කළ යුතු දේ දුරු කළ නිසා. වැඩි යුතු දේ වැඩු නිසා. යමක් මේ ලෝක ධාතුවේ අවබෝධ කළ යුතුයි නම් අවබෝධ කළ යුතු සියලු දේ අවබෝධ කළ නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධ කියන්නේ සර්වඥ භාවයයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ නොකළ දෙයක් නැහැ. උන්වහන්සේ සියලු දේ අවබෝධ කළා. ඒ නිසා සම්මා සම්බුද්ධයි. උන්වහන්සේගේ ඥාන ප්‍රමාණයත් සීමාන්තිකයි පින්නතුනේ. ඇතැම් විටකදී බුදුරජාණන් වහන්සේගේ ඥාන කීයද කියලා අහුවොත් එහෙම ගණන් වශයෙන් ඇතැමේ කියනවා. මෙන්න මෙච්චරක් තියෙනවා කියලා. පින්නතුනේ කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ ඥාන ප්‍රමාණය සීමා කරන්න බෑ. ඒක දේශනාවේ කියන්නේ ඤෙය්‍ය කොපමණද ඥාන එපමණයි. ඥාන කොපමණද ඤෙය්‍ය එපමණයි කියනවා. ඒ කියන්නේ ඤෙය්‍ය කොපමණද ඥාන එපමණයි. මේ ලෝකේ යම් තාක් දේ දැනගන්න තියෙනවා නම් ඒ තාක් දේ දැන ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේට ඥාන තියෙනවා. මේ ලෝකේ යම් තාක් ඥාන බුදුරජාණන් වහන්සේට යම් තාක් ඥාන තියෙනවද
මේ ලෝකයේ දැනගන්න කියලා තියෙන්නේ එච්චරමයි. කිසිම වෙලාවක බුද්ධ ඥාන ප්‍රමාණය ඉක්මවා ලෝකයේ පින්නතුනේ දැනගත යුතු දේවල් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඥාන ප්‍රමාණය කොච්චරද පින්වත්නි, ලෝකේ දැනගත යුතු දේවල් කොච්චරද ඒ ප්‍රමාණයටම උන්වහන්සේට ඥාන තියෙනවා. උන්වහන්සේ සියල්ල අවබෝධ කළා. සබ්බං ඤුත ඥානෙ කියලා ඥානයක් තියෙනවා. ෂඩ් අසාධාරණ ඥානවල. මේ සම්මා සම්බුද්ධ භාවයයි. ඊළඟට පින්වත්නි කියනවා විඥාචරණ සම්පන්නෝ, තථාගත බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වනසේක. විද්‍යාචරණ සම්පන්නයි කියලා කියන්නේ පින්වත්නි අෂ්ට විද්‍යා 15 චරණ ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ සමන්විතයි. මොනවද මේ අෂ්ට විද්‍යා? අෂ්ට විද්‍යා කියලා කියන පින්නතුනේ පළවෙනි එක විදර්ශනා ඥානෙ. විදර්ශනා ඥානෙ. දෙවෙනි එක පින්නතුනේ මනෝමය 이르දිය. මනෝමය 이르දිය. තුන්වෙනි එක පින්නතුනේ 이르දි ප්‍රභේදය. 이르දි ප්‍රභේද. ඊළඟ එක පින්නතුනේ දිව්‍ය ස්රෝත. ඒ කියන්නේ දිව සවන්. ඊළඟට පින්වත්නි පරචිත්ත විඥානනය, අනුන්ගේ සිත් හසර දන්නා නුවණ. පරචිත්ත විඥානනය. ඊළඟ එක පුබ්බේ නිවාසානුස්මෘති ඥානය, පෙර විසු කඳ පිළිවෙල සිහි කරන්නා වූ නුවණ. දැන් මේක පෙර විසු කඳ පිළිවෙල ඇතැම් මහරහතන් වහන්සේලාත් සිහි කරනවා. ඇතැම් මහරහතන් වහන්සේලාත් සිහි කරනවා. එතකොට මේකේ වෙනස මොකද්ද? උන්වහන්සේලාගේ ඒකේ සීමාවක් තියෙනවා. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේට ඒකේ සීමාවක් නැහැ. පෙර විසු කඳ පිළිවෙල සිහි කරන එකේ සීමාවක් නැහැ. පින්වත්නි, ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේ සියල්ල සහසුද්දෙන්ම පිරිසිදුවටම අසවල් තැන මීට ආත්ම භාව මෙපමණකට පෙර අසවල් රටේ, අසවල් නගරේ, අසවල් ගමේ, අසවල් දෙමව්පියන්ට දාව අසවල් නමින් අසවල් ආහාර පාන ඇතුව වාසය කළා කියලා මේ හැම දෙයක්ම පින්වත්නි පෙරවිසු කඳ පිළිවෙල සිහි කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම රහතන් වහන්සේලාට පුළුවන් වෙන්නේ පින්නතුනේ භවයෙන් භවයේ පින්වත්නි අනුපිළිවෙලට. නමුත් තථාගතයන් වහන්සේට පින්නතුනේ අනුපිළිවෙලට නෙවෙයි ඕනම තැනක පින්නතුනේ ඒ තැන නිමේෂයකින් පින්නතුනේ අවබෝධ කරනවා. ඒක තමයි සම්මා සම්බුදු කෙනෙකුගේ වෙනස. ඊළඟට කියනවා පින්නතුනේ දිව්‍ය චක්ෂුර විඥානය කියන්නේ දිවස, දිබ්බ චක්කු. ඊළඟ පින්වත්නි ඥානය ආශ්‍රවක්ෂය කර ඥානය, ආශ්‍රවයන් ක්ෂය කරන්නා වූ ඥානය. මෙන්න මේ අටට කියනවා අෂ්ට සමාපatti කියලා. අෂ්ට සමාපatti. ඊළඟට පින්නතුනේ මොනවද මේ 15 චරණ ධර්ම? 15 චරණ ධර්ම. මේකින් එක විස්තර කරන්න මේ වේලාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පින්වත්නි, මොනවද මේ 15 චරණ ධර්ම? පළවෙනි මේක තමයි පින්නතුනේ උත්තම ශීලය. උත්තම සීලය. ඊළඟ එක තමයි පින්නතුනේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය, ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියයන්ගේ සංවරය. ඊළඟ එක තමයි පින්වත්නි භෝජනයේහි මාත්‍රාව දැනීම. භෝජනයේ මාත්‍රාව දැනීම. ඊළඟ එක තමයි පින්නතුනේ ජාගරියානු යෝගය. ජාගරියානු යෝගය කියලා කියන්නේ නිදි වැරීමෙහි යෙදිච්ච බව. නිදි වැරීමෙහි යෙදිච්ච බව. ඊළඟ එක තමයි පින්නතුනේ ශ්‍රද්ධාව. මේ කියන්නේ 15 චරණ ධර්ම ශ්‍රද්ධාව.
ඊළඟට පින්නතුනේ පාපයට තියෙන ලැජ්ජාව හෙවත් හිරි. ඊළඟ එක පාපයට තියෙන බය හෙවත් පින්වත්නි ඔත්තප්පය. ඔත්තප්පය. ඊළඟට බහුශ්‍රුත භාවය, බාහුසච්ච බහුශ්‍රුත භාවය. ඊළඟ එක පරක්‍රමය. පරක්‍රමය කියන්නේ පින්වත්නි අධික මාත්‍ර වූ උත්සාහයට. පරක්‍රමය කියන්නේ අධික මාත්‍ර උත්සාහයට. ඊළඟට පින්වත්නි කියනවා ස්මෘති. ස්මෘතිය කියලා කියන්නේ පින්වත්නි සතියට. ඒ කියන්නේ සිහිය. ඊළඟ එක තමයි පින්වත්නි උත්තම ශ්‍රද්ධාව. උත්තම ශ්‍රද්ධාව. පින්නතුනි ඊළඟට ප්‍රථම ධානය, ඊළඟ එක ද්විතීය ධානය, ඊළඟට තෘතීය ධානය, අන්තිම එක පින්නතුනේ චතුර්ථ ධානය. අන්තිම එක චතුර්ථ ධානය. මෙන්න මේ 15ට කියනවා පින්නතුනේ 15 චරණ ධර්ම කියලා. එතකොට විද්‍යාචරණ සම්පන්නයි කියන්නේ මෙන්න මේ අෂ්ට විද්‍යා සහ 15 චරණ ධර්මයන්ගෙන් උන්වහන්සේ සමන්විත නිසා. ඊළඟ බුදු ගුණය තමයි පින්වත්නි සුගත කියන බුදු ගුණය. මේ සුගත කියන බුදු ගුණයත් එක්කම තමයි පින්වත්නි තථාගත කියන නාමයේ පින්වත්නි හඳුන්වන්නේ. එතකොට ඇයි සුගත කියන්නේ බුදුරජාණන් වහන්සේට? කාරණා 4ක් නිසා බුදුරජාණන් වහන්සේට සුගත කියලා කියනවා. පළවෙනි එක තමයි සෝභන ගමනත්තා. සෝභන ගමනත්තා කියලා කියන පින්වත්නි උන්වහන්සේගේ කාය ගමන් විලාසය හරි ශෝභනයි. උන්වහන්සේ කායික ගමන් විලාසය ඊටාම ශෝභනයි, හරිම ලස්සනයි, පිරිවෙලයි, හරිම ප්‍රසන්නයි. සෝභන ගමන් නැති නිසා බුදුරජාණන් වහන්සේට සුගත කියලා කියනවා. ඊළඟට කියනවා පින්නතුනේ සුන්දරං ඨානං ගතත්තා. සුන්දරං ඨානං ගතත්තා කියන්නේ සුන්දර වූ නිවනට පැමිණියා, ලෝතුරා බුද්ධත්වයට පැමිණියා කියන කෙනුත් අන්න ඒ අර්ථයෙන්ුත් පින්නතුනේ සුගත කියලා කියනවා. සුන්දරං ඨානං ගතත්තා සොඳුරු තැනට ගියපු නිසා. ඊළඟට කියනවා පින්නතුනේ සම්මා ගතත්තා. සම්මා ගතත්තා මනාව ගියපු නිසා. කොහොමද? පෙර මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච බුදුවරුන් වගේම බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරගෙන විවරණ ලබාගෙන ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ පිණිසම පෙර බුදුවරුන් සේම දීපංකර පාද මූලයේදී නියත විවරණ ලබාගෙන බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කරගෙන ලෞතුරා බුදු බව පිණිසම ගියපු නිසා පින්නතුනේ උන්වහන්සේට කියනවා සුගත කියලා. ඒ වෙනුවෙන් උන්වහන්සේ කළ යුතු සියලු දේවල් කරමින් තමයි ඒ ලෞතුරා බුදු පදවිය දක්වා ගියේ. ඒ නිසා උන්වහන්සේ සුගතයි. තවත් එකක් කියනවා පින්නතුනේ සම්මාච ගදත්තා. සම්මාච ගදත්තා සුගතෝ. තමන් වහන්සේ අවබෝධ කරගෙන, තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන අන් සත්වයන්ද ඒ නිවනටම පමුණුවාලීම පිණිසම ධර්මයේ දේශනා කළා. තමා නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගෙන තමන් වහන්සේ අනුනටද ඒ නිර්වාණ ධර්මයම සාක්ෂාත් කරගත හැකි වන පරිද්දෙන් ධර්මයේ දේශනාත් කළා. අන්න ඒ නිසාත් උන්වහන්සේට කියනවා පින්නතුනේ සුගතයි කියලා. සුගතයි. ඊළඟ එක තමයි පින්නන්දි ලෝකවිදු. ලෝකවිදු කියලා කියන පින්වත්නි මේ ලෝකයේ ආකාර තුනකට බෙදෙනවා. සත්ව ලෝකය, සංඛාර ලෝකය සහ අවකාශ ලෝකය කියලා. මෙන්න මේ ලෝකය පිළිබඳව පින්නතුනේ මේ සියලු ලෝකයන් පිළිබඳව මනාව දැනගත්තු නිසා, මනාව අවබෝධ කරගත්තු නිසාත් උන්වහන්සේට නිසා පින්නතුන් උන්වහන්සේට කියනවා ලෝකවිදු නම් වනසේක කියලා. ලෝකවිදු. ඊළඟට කියනවා පින්නතුනේ
අනුත්තරෝ පුරිස ධම්මසාරති. තථාගත බුදුරජාණන් වහන්සේ අනුත්තරයි. සෑම ආකාරයකින්ම උන්වහන්සේට සම වූෙක් නැහැ. කිසිම ආකාරයකින් උන්වහන්සේ ඉක්මවන්නෙක් නැහැ. පින්වතුනේ මේ ලෝක ධාතුවේ නොදැමුණ වුන් දමනය කරපු නිසා, දමනය නොවුවන් දමනය කළ නිසා උන්වහන්සේ පින්වත්නි අනුත්තර පුරිස ධම්මසාරති බවට පත් වෙනවා. ඊළඟට කියනවා පින්වතුනේ සත්තා දේව මනුස්සානං. දෙව් මිනිසුන්ට ශාස්ත්‍රු වෙනවා. දෙව් මිනිසුන්ට ශාස්ත්‍රු වන නිසා බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානං කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට විතරක් නෙවෙයි පින්වතුනේ දෙවියන්ට පවා පින්වතුනේ සසර කෙලවර කරන හැටි දිසුවා. සසර කෙලවර කිරීම පිණිස දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනේ අවවාද කළා. එනිසා උන්වහන්සේ සත්තා දේව මනුස්සානං බවට පත් වෙනවා. ඊළඟට බුද්ධෝ බුද්ධ බවට පත් වෙනවා. ඇයි බුද්ධ කියන්නේ? අර සම්මා සම්බුද්ධ කිව් ගුණයේම තවත් කොටසක්. තමන් වහන්සේ මනාව මේ ධර්මය අවබෝධ කරගත්තු නිසා සම්මා සම්බුද්ධ කියනවා. එය එසේ අවබෝධ කරගෙන අනුනටද අවබෝධ කරවීම පිණිස දේශනා කළ නිසා බුද්ධ කියලා කියනවා. ඊළඟට පින්නතුනේ කියනවා භගවා නම් වනසේක. ඇයි භගවා කියන? බුදුරජාණන් වහන්සේ ඊටාම භාග්‍යවන්තයි. උන්වහන්සේගේ තිබුණා පින්නතුනේ ශ්‍රී භාග්‍ය ආදී භාග්‍ය සම්පත් තිබුණා උන්වහන්සේට. පින්නතුනේ අදටත් උන්වහන්සේට මොනවද ලැබෙන්නේ? බුද්ධ නාමයෙන් යමක් ඉල්ලුවොත් පින්නතුනේ ඉල්වන්නට තියෙන ප්‍රමාදෙහි මිසක පින්නතුනේ කිසි කෙනෙක් බෑ කියන්නේ නැහැ. උන්වහන්සේගේ භාග්‍ය සම්පත්තිය ඒක. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙම දන් දීපුවා එක භවයක පින්නතුනේ ලැබෙන්න පටන් ගන්නකොට. උන්වහන්සේගේ පින්වත්නි භාග්‍ය සම්පන්න භාවය. එතකොට පින්වත්නි මෙන්න මේ විදිහට පින්නතුනේ මේ බුදු ගුණ මහත්වය ගුණ වශයෙන් හරි බුදුරජාණන් වහන්සේගේ රූපකාය වශයෙන් හරි බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසය හරි මේ කුමනාකාරයෙන් හෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පවත්වන්නා වූ සිහියට කියනවා පින්නතුනේ බුද්ධානුස්සති කියලා. එහෙනම් බුද්ධානුස්සති කියන්නේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගනිමින් පවත්වන්නා වූ සිහියට. බුද්ධං ආරබ්බ uppannānussati බුද්ධානුස්සති. බුද්ධ ගුණාරම්මනාය සතියා ඒතං අදිවචනං. බුද්ධ ගුණාරම්මනාය සතියා ඒතං අදිවචනං. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ගුණය අරමුණු කරගෙන පවත්නා වූ සිහියට තමයි කියන්නේ මොකක් කියලාද? බුද්ධානුස්සතිය කියලා. පින්වත්නි මේ බුදු ගුණ මෙනෙහි කිරීමේ ආනිසංස කොහොමද? පින්වත්නි ඒක පුද්ගලෝ භික්කවේ පාතු භාවා මහතෝ චක්කුස්ස පාතු භාවා හෝති. මේ බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ මහණෙනි මේ ලෝකේ එකම පුද්ගලයෙකුගේ පහළවීමෙන් මහත් ඇස පහළ වූයේ වෙයි. මොන ඇසද මේ? දහම් ඇස. දහම් ඇස පහළ වෙන්නේම එකම එක පුද්ගලයෙකුගේ පහළවීමෙන්. මහතෝ ආලෝකස්ස පාතු භාවෝ හෝති. ඇස පහළ වුණාට වැඩක් නැහැ පින්නතුනේ ආලෝකේ නැත්තම්. පින්නතුනේ ඒ නිසා ආලෝකේ පහළ වෙයි. මහත් වූ ආලෝකේ පහළවන්නේ වෙයි. මහතෝ ඕභාසස්ස පාතු භාවෝ හෝති. මහත් වූ බැබලීමක් පහළවන්නේ වෙයි. චන්නං අනුත්තරියානං පාතු භාවෝ හෝති. සය ආකාර වූ අනුත්තරීය ධර්මයන් පහළ වෙනවා කිව්වා. දක්ඛින අනුත්තරිය, සවන අනුත්තරිය ආදී වශයෙන් අනුත්තරිය වූ සය විද වූ අනුත්තරීය ධර්මයන් පහළ වෙනමයි කිව්වා.
මේ සියලු දේවල් පින්වත්නි සිද්ධ වෙන්නේ කවුරුන්ගේ පහළවීම නිසාද? ඒකම වූ පුද්ගලයන් කවරෙක්වත් නෙවෙයි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහදවා ගැනීමෙන්, ඒ බුදු ගුණය බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ සංඥාවෙන් සිත පුරුදු කිරීමෙන් පින්නතුනේ කොච්චර ආනිසංස තියෙනවද? ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට අවුරුදු 25ක් ළඟ ඉඳලා උපස්ථාන කරපු තෙරුන් වහන්සේ තමයි ආනන්ද හාමුදුරුවෝ කියන්නේ. ආනන්ද හාමුදුරුවෝ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත වෙනකොටත් සෝතාපන්න ඵලයටපත් වෙලා පමණයි හිටියේ. සෝතාපන්න ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයෙකුගේ කාම රාගය කියන එක ප්‍රහීන වෙලා නැහැ. ඒ සංයෝජනේ සෝවාන් ඵලයේදී ප්‍රහීන වෙන්නේ නැහැ පින්නතුනේ. එය එසේ වුවත් පින්නතුනේ අවුරුදු 25ටම ආනන්ද මහතෙරුන් වහන්සේගේ සිතේ රාග සිතිවිල්ලක්වත් ඉපදුනේ නැහැ කියනවා. රාග සිතිවිලි මාත්‍රයක්වත් ඉපදුන්නේ නැහැ කියනවා. උන්වහන්සේම කියනවා එවත්නි මගේ හිතේ රාග සිතක් උපන් බවක් මන් දන්නේ කියලා. මොකද්ද කාරණය? ආනන්ද හාමුදුරුවන්ගේ හිතේ හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ ගැන සිහිය තමයි තිබුණේ. බුදුරජාණන් වහන්සේ ගැනම සිහියෙන් තමයි උන්වහන්සේ කාලෙ ගෙව්වේ. ඒ නිසා කවදාකවත් රාගෙන් ඒ හිත යට වුණේ නැහැ පින්නතුනේ. කවදාවත් ඒ හිත ද්වේෂයෙන් යට වුණේ නැහැ. බලන්නකො පින්නතුනේ කොච්චර ලාභයක්ද කියලා ඒක. කොච්චර ලාභයක්ද? පින්නතුනේ දවසක් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙහෙම කාරණයක්. ස්වාමීනි, පෙර මේ ලෝකේ පහළ වුණා සිකී කියලා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ සිකී බුදුරජාණන් වහන්සේට හිටිය අභිභූ කියලා ශ්‍රාවකෙක්. ස්වාමීනි, ඒ අභිභූ කියන ශ්‍රාවකයන් වහන්සේ සක්වලවල් 1000කට ඇහෙන පරිද්දෙන් ධර්මයේ දේශනා කළාලු. ස්වාමීනි, ඔබ වහන්සේට කොච්චර පුළුවන්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද, ඒ ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේට ප්‍රමාණයක් නැහැ කිව්වා. දෙවෙනි වාරේ ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි, ඒ අභිභූ කියන හාමුදුරුවෝ ඒ ශ්‍රාවකයන් වහන්සේ සක්වලවල් 1000කට ඇහෙන්න බණ කිව්වා. ඔබ වහන්සේට කොච්චර පුළුවන්ද? ආනන්ද, ඒ ශ්‍රාවකෙක් තථාගත වෙච්ච මට සීමාවක් නැහැ කිව්වා. තුන්වෙනි වාරේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද, සක්වලවල් 1000කට කියනවා චූලනිකාලෝක ධාතුවක් කියලා. සක්වලවල් 1000කට. ඒ සක්වලවල් 1000 1000න් වැඩි කරපුවාම, සක්වලවල් 1000 1000න් වැඩි කරපුවාම පින්නතුනේ අන්න ඒකට කියනවා ද්විසහස්‍රී මධ්‍යම ලෝක ධාතුව කියලා. ඊළඟට කියනවා ඒ ගණන වැඩි කරන්න කිව්වා නැවත 1000න්. අන්න ඒකට කියනවායි කිව්වා ත්‍රිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව කියලා. ආනන්ද, තථාගත වූ මට උවමනා නම් සක්වලවල් කෝටි ලක්ෂයකට ඇහෙන්න ධර්මයේ දේශනා කරන්න පුළුවන් කිව්වා. මගේ ප්‍රකෘති ආඥාව සක්වලවල් කෝටි ලක්ෂයක් කෙරෙහි පවත්වනවා කිව්වා. ප්‍රකෘති ආඥාව. ස්වාමීනි, එපමණද පුළුවන්? බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද, ඉන් ඔබෙහි තථාගතයන් වහන්සේට උවමනා නම් ආඥාව පතුරවන්න පුළුවන්. එහෙත් ආනන්ද, තථාගතයන් වහන්සේට එහෙම උවමනාවක් නැහැ කිව්වා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ හරියට සතුටු වුණා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදෙන්, බුදුරජාණන් වහන්සේ ගැන උපන්න අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්. ස්වාමීනි, මොන තරම් ලාභයක්ද? මගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ තරම් ආනුභාව සම්පන්නද?
මේ තරම් අනුභව සම්පන්නද? මෙහෙම සතුටු වෙනකොට පින්නතුනේ එතන හිටියා උදායි කියලා හාමුදුරුවනමක්. මේ උදායි හාමුදුරුව අහනවා ආනන්ද, එවත් ආනන්දයිනි, ශාස්ත්‍රුන් වහන්සේ තරම් ආනුභාව සම්පන්නයි කියලා, ශාස්ත්‍රුන් වහන්සේ ඒ තරම්ම 이르දිමත් කියලා ඔබ වහන්සේට ඇති වැඩේ මොකද්ද කියලා ඇහුවා. ඔබ වහන්සේට ඇති ඵලය මොකද්ද? බලන්නකො පින්වත්නි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මා හේවං උදායි, මා හේවං උදායි. උදායි එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා උදායි. සචේ තේන චිත්තප්පසාදේන සත්තක්කත්තුං දේවේසු රජ්ජං කරෙය්‍ය. දේව රජ්ජං කරෙය්‍ය. සත්තක්කත්තුං ඉමස්මින් චේව ජම්බුදීපේ මහා රජ්ජං කරෙය්‍ය. අපි උදායි ආනන්ද දිත්තේව ධම්මේ පරිනිබ්බායිස්සති इति. එහෙම කියන්න එපා උදායි. එහෙම කියන්න එපා. මේ නිමේෂයට තථාගතයන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තු එකේ කුසල විපාකෙන් ආනන්ද සසර ගමනේ යනවා නම් සත්වරක් දිව්‍ය රාජ්‍ය කරනවායි කිව්වා. අර එක නිමේෂයට බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයට පත්වීමේ ආනිසංසය සත්වාරයක් දිව්‍ය රාජ්‍ය කරනවායි කිව්වා. මේ මුළු මහා ජම්බු ද්වීපේටම අධිපති වෙච්ච චක්‍රවර්ති රජකම කරනවායි කිව්වා 7 වාරයක්. දැන් මේක නිමේෂයට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණු එකේ ආනිසංස කියන්නේ 7 වාරයක් දිව්‍ය රාජ්‍ය කරලා 7 වාරයක් සක්විති රජකම් කරන්න තරම් ආනිසංසයක් කිව්වා. හැබැයි උදායි ආනන්ද මේ ආත්ම භාවයේම පිරිනුවන් පානවායි කිව්වා. මේ ආත්ම භාවයෙන් පිරිනුවන් පානවායි කිව්වා. පින්වත්නි, බුද්ධානුස්සතියේ බුදුගුණ මනසිකාරයේ පින්නතුනේ ආනිසංසය බඳුයි. දේශනාවේ කියනවා යස්මින් භික්කවේ සමයේ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති. මහණෙනි, යම් සමයේ කාර්ය ශ්‍රාවකයා තථාගතං අනුස්සරති, තථාගතයන් වහන්සේ සිහි කරනවා නම් ඒ තථාගතයන් වහන්සේ සිහි කරනකොට නේවස්ස තස්මින් සමයේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති. ඒ සමයේහි ඒ ශ්‍රාවකයාගේ හිත රාගේ විසින් යට කරන්නේ නැහැ කිව්වා. ඒ සිතේ රාගේ නැගී හිටින්නේ නැහැ එතකොට. ඇයි? බුදුරජාණන් වහන්සේ ගැනයි සිත තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන යමෙකුගේ සිත තියෙනකොට ඒ සමයේහි ඒ ශ්‍රාවකයාගේ සිතේ රාගේ නැගිටින්නේ නැහැ කිව්වා. න දෝෂ පරියුට්ඨිතං චිත්තං හෝති. ඒ සිතේ ද්වේෂය නැගිටින්නේ නැහැ කිව්වා. ද්වේෂ සිත නැගී සිටින්නේ නැහැ කිව්වා. න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. මෝහ සහගත සිත නැගී සිටින්නේ නැහැ කිව්වා. උජුගත මේ වස්ස තස්මින් සමේ චිත්තං හෝති. බොහොම ඍජුයි කිව්වා. ඒ වෙලාවට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සැලිලා වැටිලා නැහැ. මේ සිත බොහොම ඍජුව නැගී හිටිනවයි කිව්වා. නික්කන්තං මුත්තං වුට්ටිතං ගේදම්හා. ඒ මොකක් එක්කද මේ සිත නැගී සිටින්නේ? අර ගේද එහෙමත් නැත්නම් පංචකාම වස්තුන් හොයාගෙන මේ සිත සැලෙන්නේ. පංචකාම වස්තු හොය හොය මේ පංචකාම වස්තු වල ඇලිලා මේ සිත වැටෙන්නේ. ඒ සමයේහි මේ සිත කර්මන්නේයි. මේ සිත නැගී සිටිනවා පින්වත්නි, ඍජුව හිටිනවා නිවන අරමුණු කරගෙන. අර පංචකාමෙන් පින්වත්නි ගිලිහිලා නැගී හිටිනවා. පින්වත්නි, ඉදම්පිකෝ භික්කවේ ආරම්මණං කරිත්වා ඒව මිදේ කච්චේ සත්තා විසුද්ධන්ති. මේ බුදුරජාණන් වහන්සේ ගැනම සිහි කරලත් මේ ලෝකයේ ඇතැම් සත්වයෝ සියලු කෙලෙස් හෝදලා ඇරලා පිරිසිදු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුද්ධානුස්සතියේ අග්‍රානිසංසයයි පින්නතුනේ. ඒ නිසා මේ සීමිත වේලාව තුල මේ කරුණු ටික දේශනා කළාට බුද්ධ ගුණය හිතලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා සියල්ලෝ බුද්ධානුස්සතිය වඩත්වා. එය කෙලෙසුන්ගෙන් සිත මුදා ගන්න පුළුවන් අවස්ථාවක්. සියලු දෙනාට උතුම් නිවන පිණිස මේ දේශනාව මහෝපකාරී වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා.
අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ වෛද්‍ය ප්‍රසන්න මහත්මයා, පාඨශාලාචාර්යනී නිල්මිනි ෆොන්සේකා, මාලතී සමරනායක, තරංගනී දර්ශන, ශාන්ති නෙළුම්කා යන මහත්මියන් සහ ඒ අයගේ ඥාති පිරිසත්, කල්යාණ මිතුරු මිතුරියන් පිරිසකුත් විසින් අරමුණු අතරට එක් වෙනවා. කල්යාණ මිත්‍ර පිරිසගේ නමින් මිය පරලොව ගියා වූ දෙමව්පියන් ප්‍රධානව මේ භවයේදී සහ සසර ගමනේ මිය පරලොව ගියා වූ සියලු ඥාතීන්ට, විශ්ව ධාතුවේහිම මිය පරලොව ගියා වූ සියලු සත්වයන්ට මේ පින් කුසල් එකතේ අත්පත් වේවා. දුකින් පෙළෙන සත්වයෝ දුකින් මිදෙත්වා. පරලොව ගිය සියලු සත්වයෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී භව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවායි පතනවා. තව තවත් ලෝක සත්වයන්ට ශ්‍රී සත් ධර්මයේ දේශනා කිරීමට ශක්තිය, ධෛර්ය, වාසනාව උදා වේවා. ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලැබේවායි පතනවා. දායකත්වයේ දරුවා වූ කල්යාණ මිත්‍ර සියලු දෙනාටම, දායකත්වයේ දරුවු සියලු දෙනාගේ සුජීවත්ව සිටින දෙමව්පියන්, ප්‍රදාන දූ දරුවන්ට, ඥාතීන්ට, හිතමිතුරන්ට සහ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට, ලක්වැසි ලෝවැසි අනන්ත ලෝකවාසී සියලු සත්වයන්ට මේ කුසල් එකසේ අත්පත් වේවා. දායකත්වයේ දරූ සියලු දෙනා ඇතුළු හැම සත්වයින්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තව තවත් උතුම් කුසල් රැස් කර ගැනීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. එසේම දායකත්වයේ දරූ සියලු දෙනාගේ කල්යාණ මිත්‍රයන් සියල්ලන්ටම හා සකල ලෝකවාසී සියලු සත්වයන්ට ඊ타මත් ඉක්මන් භවයන් වලදී ඊ타මත්ම කෙටි කාලයකින්ම සැප සහිත ප්‍රතිපදාවකින්ම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධීන් මුදුන්පත් කොටගෙන අතිඋතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහා නිර්වාණ සුවයම ලබා ගැනීම පිණිස මේ උතුම් ධර්ම දානමේ කුසලයේ උතුම් පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වතුනි, රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමටත්, ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී භව, චිරජීවනය, සැප ජීවනය උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. දෙවියෝද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව
අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා. මෝහක්ඛයෝ නිබ්බානං